එහෙනම් සියලු දෙනාටම නැවතත් ආදරණීය ආයුබෝවන් කියලා සුබ සන්ධ්‍යාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් පාසල් නේද විවෘත වීමට ඉඩකඩ ලං වීගෙන එනවා. බලමු අපි කොහොම වෙයිද කියලා. නමුත් අපි අපේ වැට්ටික් කරගෙන ගිහිල්ලා තියෙන ඉංග්‍රීසි වල අඩුවක් තියෙන්න බෑ. ඉංග්‍රීසි අපි බොහොමයක් කරලා තියෙනවා. මේ සැරේ ප්‍රතිඵල ගොඩක් හොඳයි. අපේ කවුරු හරි හිටියොත් දැනුම් දෙන්න ඔයගොල්ලන් ගෙවල් වල අපේ ලියපු අය මගේ පන්ති ඇවිල්ලා ලියපු අය කවුරු හරි හිටියොත් දැනුම් දෙන්න. එමු ඉන්නවද කවුරු හරි දැන්ටත්? නැද්ද? අනේ හරි කොහොමද? ඒ ඉඳා මේ සම්බන්ධ වෙලා ඉදිරියේදී කරගෙන යන තන් අවුරුදු කීපයයි ඔයගොල්ලන්ටත් තියෙන වැඩි කල් නෑ සාමාන්‍ය පෙළ කියන එක. ඒකට ඒ වෙලේ දුක් වෙනවට වඩා හොඳයි වැඩේ කරගන්නකොට. මං ගිය සැරේ කිව්වා ඔයගොල්ලන්ට ඔයක් ගැනද? ලෝක පුදුමයන් ගැන කතා කරනවා කියලා. මතකද? ලෝක පුදුමයන් ගැන කතා කරනවා කිව්වා. පැහැදිලි? ලෝකේ තියෙන එක එක පුදුමයන් ගැන අර පාඩමක කිව්වා ලෝකේ වටේ ගිහිල්ලා බලන්න කියලා ටීචර්. ඒකට මං කිව්වා ඔයගොල්ලන්ටත් මගේ අත්දැකීම් බෙදාගත්තා යන්න කිව්වා රට වටේ. නේ රට වටේ මුලින්ම යන්න ඊළඟට ලෝක වටේ යන්න. ඉතේ අදිෂ්ඨානයක් තියාගන්න. That is the very important thing. Have a determination. අදිෂ්ඨානයක් determination in your mind. Think about that always. ඒ ගැන හිතන්න හැම වෙලෙම. ඒ ගැන හිතන්න නැතුව හැම වෙලෙම වීඩියෝ ගේම් එකක් ගගා අර ගස් පෙල්ල නේද? ෆෝන් එකේ කාලය ගත කරොත් ඒ ඉලක්ක සම්පූර්ණ වෙන්නේ නැහැ. හැමදාම ෆෝන් එකේ තමයි ඉන්න වෙන්නේ. ෆෝන් එකේ තමයි ලෝකෙ දකින්න වෙන්නේ. මං කිව්වේ ඒකයි. ෆෝන් එකේ ලෝකෙ දකින්න එපා දැන්. නේ දැන් ෆෝන් එකකින් ලෝකෙ දකින්න එක පැත්තකින් තියලා ඉගෙන ගන්න වැඩ කටයුතු සුබාදාමත් එක්ක ඉන්න පොඩ්ඩක්. එහෙම වුණොත් අනාගතයේදී ඔය ෆෝන් එකේ බලන දේවල් කෙලින්ම ගිහිල්ලා බලන්න පුළුවන් වෙයි හැමතැනටම ගිහිල්ලා. පැහැදිලිද? මම දන්නවා දැන් ගොඩක් අය වීඩියෝ ගේම් වලට පුරුදු වෙලා මේ දවස් ටිකේ දෙමව්පියෝ මට පණිවිඩ දුන්නා. සමහරවිට ළඟදීම මම රැස්වීමක් තියලා එතකොට නංගන් එක්ක කියන්නම් කවුද මේ වීඩියෝ ගේම් ගාන කට්ටිය කියලා. කරුණාකරලා එහෙමනම් මේ සතිය ඇතුළත නවත්ත ගන්න. එහෙම නැත්නම් ලබන සතිය වෙනකොට රැස්වීමේදී මට කියන්න වෙනවා මේ නංගන් එක්ක. ඒ වගේම දෙමව්පියෝ තව දරුවෝ එහෙම වීඩියෝ ගේම් ගානවා නම් මාව දැනුවත් කරන්න. මේ වැඩේකට හොඳයි. ඉඳ පරිස්සමින් වැටික් කරගන්න ඕනි. හරි. එහෙනම් මොකද්ද? අපි කිව්වා ලෝක පුදුමයන් ගැන කතා කරමු. මේ අපි සින්දුව තව පොඩ්ඩෙන් අහමු. බලන්න මායන් ටෙම්පල් සිටි මේ ඔයගොල්ලන්ගේ පොතේ පාඩමක්. Take your book. මම දන්න පිටු ඔයගොල්ලෝ හොයා ගන්න ඕනේ. ඉදා නවත්තපු තැන ගිහිල්ලා බලන්න. ටෙක්ස්ට් බුක් එකේ පෙල්ල කියන්න. page number 80 87 මේක ලස්සනයි හොඳේ. මායන් ටෙම්පල් සිටි මායන් වරුන්ගේ නගරය. හරි මායන් වරුන්ගේ නගරය මායන් ටෙම්පල් සිටි මෙක්සිකෝවේ තියෙන මායන් ටෙම්පල් සිටි ගැන තමයි මේක අපි සින්දුවක් බලලා මෙතනට මම එක්කන් යනවා ඕගොල්ලන්ව තව පොඩ්ඩක් එක එක්කන් ගියන් පස්සේ ඉන්න කෙල්ලෝ දිහා බල ඉන්න බෑ. හොඳේ කොල්ලෝ ටික හරිද පිනිඳු? ඇහෙනවද පිනිඳුට? සන්දිත් දනිඳු මං කියන එක ඇහෙනවද? කො නැද්ද පන්ති කට්ටිය? දනිඳු ඇහෙනව නේද? ආකාශ්ලා එහෙම ඉන්න ඕකේ සින්දුවක් එහෙම දැම්මම ඒ සින්දුවේ ඉන්න කෙල්ලෝ දිහා බල ඉන්න බෑ. හොඳේ ඒකේ තියෙන මායන් නගරය තමයි බලන්න ඕනේ. හොඳේ දැම්ම කියලා තියෙන්නේ. හොඳේ ආයි ඉතින් මං කෙල්ලෝ අයින් කරලා හරි කෙල්ලෝ අයින් කරලා මායන් නගරේ පෙන්නන්න මං ආයෙ යන්න එපා වීඩියෝ කරගෙන එන්න නේ. ඉතින් ඒක මට කරන්න බෑ. ඒ හින්දා ඒවා බලා ගන්න ඕනේ. හරි මායන් නගරය කියන්නේ මොකද්ද? මෙක්සිකෝවේ තියෙන. It is in Mexico. Okay, that's good. දැන් කවදා හරි දවසක යන්න හිතේ අදිෂ්ඨානයක් කරගන්න මං කවදා හරි ජීවිතේ මායන් සිටි ගිහිල්ලා බලනවා කියලා. ඒක තමයි අවුරුදු තව 20කින් 25කින් එන්න පුළුවන්. අර බලමු අපි. The temple city of Chichen Itza එක කියන්නේ 아무තු නමක් නේ ඒගොල්ලන්ගේ වචනයක් වෙන්න. Was built by people of the ancient Mayan civilization of Latin America. තොර මේ මෙක්සිකෝයේම තියෙන ලතින් අමරිකාවේ නේ. Mayan civilization අර වචන ටික මම පෙන්නන්න අර්ථයනේ. Mayan civilization කියන්නේ ශිෂ්ටාචාරය ලියා ගන්න ඕනේ ඈ. civilization වචන පොතකාරය ලියා ගන්න ඕනේ. civilization ශිෂ්ටාචාරය ආකාශලා
සුජිත්‍රලා පස්සේ වෙලාවක හරි ආගන්න ඕනේ මොනවාද මේ වචන කියලා දන්න අඳුරන අයගේ. civilization කියන්නේ ශිෂ්ටාචාරය. හරිනේ? The temple city of Chichen Itza was built by people of the ancient Mayan, පැරණි Mayan වරුන්ගේ ශිෂ්ටාචාරය තමයි හදලා තියෙන්නේ. ඒගොල්ලන් තමයි හදලා තියෙන්නේ. පේනවනේ ලස්සනයිනේ. of Latin America. ඔයගොල්ලන් පොතේත් ඔකේ පින්තූරයක් තියෙනවද කියලා මම දන්නේ නැහැ. එයා පැත්තේ පිටුවේ සමහර විට තියෙන්න පුළුවන්. මම වෙන පින්තූරයක් තෝරගත්තා Mayan නගරය. Temple of City, Mayan Temple City. මේ මෙක්සිකෝවේ. කවදා හරි දවසක අන්න අතන ගිහලා අර ගල උඩ වාඩි වෙලා බත් වේලක් කන්න පුළුවන්. අඩුම තරමේ මොනවාද? බර්ගර් එකක්, බනිස් ගෙඩ්ඩක් හරි කන්න පුළුවන්ද? සෑන්ඩ්විච් එකක් කන්න පුළුවන්ද කියලා හිතේ අදිෂ්ඨානයක් කරගන්න. හරි? ඒකයි මම කියන හැම වෙලාවෙම කියන කතාව. ලියා ගන්නකො වචන ටික මම තේරුම දෙන්න පොඩ්ඩක්. නෑ වචන පොතේ තියන්න. ශිෂ්ටාචාර කියන එකේ ඉංග්‍රීසි වචන කියන්න පුළුවන්ද? අර තියෙන්නේ මම ඉරි ගහලා තියෙන්නේ. ශිෂ්ටාචාරය, civilization. It is located in Mexico. ඒක පිහිටා තින්නේ. locate ed අයින් කරලා ලිව්වට කමක් නැහැ. locate කරනවා කියන්නේ පිහිටා තිබෙන. locate පිහිටා තියෙනවා. නැසේ වචනේ කියන්න පුළුවන්ද? civil මේ ඉරි ගහලා තියෙන්නේ පුතේ. පේන්නේ නැද්ද? hello කඩි කඩි නෑනේ. හරිද? civilization කියන්නේ ශිෂ්ටාචාරය. It is located in Mexico. එක පිහිටලා තියෙන්නේ මෙක්සිකෝවේ. හරි? This site මේ තැන site කියන්නේ තැන හොඳේ is famous for the different is famous ප්‍රසිද්ධයි for the different විවිධ නැත්නම් වෙනස් architectural නෙවෙයි හොඳේ ආචි කියලාම කියන්නේ ARCH කියව ආචි කියලාම කියවන්න එපා architectural ගෘහ නිර්මාණ ශිල්ප architectural කියන්නේ ගෘහ නිර්මාණ ශිල්ප. ඒ කියන්නේ ගෙවල් හදන ක්‍රම කියන එක තමයි ඒකේ සරල සිංහල වචනේ. නමුත් ඊට වඩා එහා ගිය තේරුමක් තියෙනවා. architectural කියන්නේ ගෘහ නිර්මාණ ශිල්ප. styles of the buildings. ඒ නගරේ තැන ප්‍රසිද්ධ මොකටද? විවිධ වර්ගයේ ගොඩනැගිලි නිර්මාණයක්. ගෘහ නිර්මාණ ශිල්පයන් නේද? තිබෙන හින්දා තමා මේක ප්‍රසිද්ධ. This site is famous. Okay? For the different architectural styles of the buildings. Annually. මොකද annually කිව්වේ? දන්නවා annually. කවුද දන්නේ? වාර්ෂිකව. annually කියන්නේ වාර්ෂිකව. About 1.2 million. මිලියන 1.2ක්. මිලියනයක් කියන්නේ කීයද? ලක්ෂ 10ක්. ඒතකොට මිලියන 1.2ක් කියන්නේ ලක්ෂ 12ක් විතර. Tourists visit this place. සංචාරකයන් මේ තැන බලන්න එනවා. එහෙනම් මොකද්ද මේ නගරය ගැන අපිට කියන්න පුළුවන්? What can we say? We can say it is built by and it was built by the other people of the ancient Mayan civilization of Latin America.
It is located in Mexico. People in Mexico. Famous for the different architectural styles. Annually, about 1.2 million tourists visit this place. Million? මොකද්ද ආයි කියන්නේ? ද ආයි තමයි කිය ඉන්නේ. තව මොකද්ද කියන්න ඕනේ ආයි? කවුද? මොකද්ද ආයි? සර් අන්තිමට තේරුම කියන්නකෝ. ආකිටෙක්චරල් කියන්නේ ගෘහ නිර්මාණ ශිල්ප. සර් ආයේ වචන ටික කියන්නකෝ. දැන් ඔයගොල්ලන් ලියන ගමන් අහගෙන ඉන්න ඕනේ හොඳේ. civilization ශිෂ්ටාචාරය locate පිහිටා තිබෙනවා. අර පාඩම කියවගෙන යද්දී ඔය ලියා ගන්න ඕනේ. locate පිහිටා තිබෙනවා. architectural ගෘහ නිර්මාණ ශිල්ප annually කියන්නේ වාර්ෂිකව tourist කියන්නේ සංචාරකයා හරිද මොනාර ගැටලු තියෙනවද මායන් නගරේ පේනවද can you see this Also pේනවා. පේනවා I can see. yeah very good දැන් අපි යනවා මායන් නගරයට ඍජුව සම්බන්ධ වෙනවා අපේ වාර්තාකරු ඉන්නවා මායන් නගරේ අපි යත් එක්ක සම්බන්ධ වෙනවා දැන් හොඳේ හරිද මල්මි පූජානි ඇහෙනවද can you hear me පූජානි ඔව් සර්. දැන් අපි යනවා මායන් නගරේ දැන් මම ඔන්න කිව්වා ඒකේ ඉන්න කෙල්ලෝ දිහා බල ඉන්න බෑ සංචාර ගියන් පස්සේ සංචාර තියෙන තැන්වල තියෙන ලස්සන බලන්න ඕනේ මිසක් ඉන්න කෙල්ලෝ දිහා බල ඉන්න බෑ හොඳේ ඔන්න කියලා තමයි පටන් ගන්නේ අර පල්ලමේ එබිකම් කරලා බලන්න ඕනි. අර පල්ලමේ පේනවද මායන් නගරය? ඔව් සර්. එහෙ බලන්න ඕනේ. එහෙම නැත්නම් මේ කෙල්ලෝ දිහා බල ඉන්න බෑ හොඳේ. අර පල්ලමේ බලන්න ලස්සනට තියෙනවා. පේනව නේද? දැන් හොඳටම. ඔව් සර්. අන්න ඒවා දිහා බලන්න ඕනි. නටන අය දිහා බල ඉන්න එපා. දෙයක් රෙද්ද තාම විතර ඉන්නල.
අර පේනවාද ලොකුවට කඳු මුදුන්ට වෙනකන් ගල් වලින් හදලා තියෙන්නේ. ඔව් සර්. අර බලන්න හොඳට අර හිටපු සත්තු ඒ කාලේ හිටපු සත්තු ඊළඟට ඒ කාලේ මිනිස්සුන්ගේ සංස්කෘතික ඇඳුම් නේද? ඒවා ගැන හොඳට බලන්න. sorry right හරිද මායන් නගරය දැක්කනේ ඒකේ තියෙන මොනවාද අර ආකිටෙක්චුවල් ස්ටයිල්ස් නේ ගෘහ නිර්මාණ ශිල්පය තනිකර ගල් වලින් හදලා තියෙන්නේ හරිද එතකොට ඒ වගේ ඉතා පැරණි ලෝක පුදුමයන් තුලට එකතු වෙන එක තැනක් තමයි මායන් සිටි ඊළඟට අපි ඔයගොල්ලන් දන්න දෙයක් ගැන කතා කරන්න යනවා මේකත් මම අද එක්කන් යනවා මෙතනට විතරක් නෙවෙයි ලෝක පුදුමයන් ඔක්කොටම අද එක්කන් යනවා ඔහොමම හරි එහෙනම් the great wall of China මොනවාද අල්ලපු ගෙදර තාප්පෙද චීන මහා ප්‍රාකාරය. චීන මහා ප්‍රාකාරය ඒකේ මොනවාද දන්නේ නැති වචන තියෙන්නේ කියලා බලමු පොඩ්ඩක් නිකන් දල වශයෙන් බලන්න ලියා ගන්න man made අර ඊළඟ මම ඉරි කැල්ල දික් කරේ over a long period කියන එක ලියා ගත්තොත් වඩා හොඳයි over a long period කියන වචන ලියන්න පුතේ එතකොට පැහැදිලි ඊළඟට consider heritage ඒක ඕන world heritage කියලා ලියා ගත්තත් කමක් නැහැ world heritage කියලා ලියා ගත්තට කමක් නැහැ සර් දෙවෙනි වචනේ පොඩක් ආයි කියනවද? over a long period අර මෙයා පැත්ත කෑලි දෙකත් එකතු කරන්න. මම පෙන්නන්න. මෙන්න මේ කොටස හරි සර්. සර් ඒ වචන වල සිංහල තේරුම කියනවද? ඔව් කියන්න. man made කියන්නේ මිනිසා විසින් සාදන ලද. මිනිසා විසින් සාදන ලද over a long period කියන්නේ දීර්ඝ කාලයක් තිස්සේ consider කියන්නේ සලකනු ලබනවා නැත්තම් සලකනු ලබනවා එහෙම හිතනවා එහෙම කියනවා දෙවනි එකේ තේරුම සුට්ටක් කියනවද කිව්වා මං අහගෙන ඉන්න ඕනේ හරියට තුන් පාරක් කිව්වනේ එහෙම ට්‍රැක් වුණාද over a long period
දීර්ඝ කාලයක් තිස්සේ. consider කියන්නේ සලකනු ලබනවා. consider කියන්නේ මොකද්ද? සලකනු ලබනවා. heritage කියන්නේ උරුමය. world heritage කියන්නේ ලෝක උරුමය. දැන් මේ මායන් නගරය, great wall of china මේ ඔක්කොම ලෝක උරුමයන්. අපිට ඒ ගිල අතපත ගන්න බෑ. ඒවා ලෝකෙටම පොදු දේවල් හැටියට සලකන්න. ලෝක උරුමයක්. සර් වර්ල්ඩ් හෙරිටේජ් ලෝක වර්ල්ඩ් හෙරිටේජ් කියලා යන්න ඕනද? ඔව් ඒව ලිව්වොත් හොඳයි. right. It is the largest man-made structure. එක තමයි විශාලතම මිනිසා විසින් නිර්මාණය කරපු ආකෘතිය in the world. ලෝකෙම මිනිස්සු හදපු ඒ වලින් ලොකුම එක කියලා ගත්තොත් එක පැත්තකින් දිගම එක තමයි. නමුත් එහෙම බැලුවත් ලොකුම එක වෙන්නේ මේ Great Wall of China චීන මහා ප්‍රාකාරය. හරිද? It was built over a long period of time since 700 BC. BC කියන්නේ පුතේ before Christ. Before Christ කියන්නේ ජේසුස් වහන්සේ ඉපදින්නත් කලින්. දැන් ජේසුස් වහන්සේ පණ පිටියේ හිටියන අවුරුදු කීයද වයස යාට? ජේසුස් වහන්සේ පණ පිටින් ඉන්නවා නම් තාම ඉන්නවා කියලා හිතමුකෝ. එයාට අවුරුදු කීයක් වෙන්න ඕනේ? 2021යි. 2021ක් වෙන්න ඕනි. ඇයි ඒ? එයා ඉපදිච්ච දවසේ ඉඳන් තමයි මේ කැලෙන්ඩර් ක්‍රමය ඇවිල්ලා යන්නේ යන්නේ. මේ කාලේ ජේසුස් වහන්සේ ඉපදිච්ච කාලේ බිඳුව කියලා අරගෙන තමයි මේ හදාගෙන තියෙන්නේ. එතකොට before Christ කියන්නේ ක්‍රිස්තුස් වහන්සේට කලින් before Christ. යේසුස් වහන්සේ ඉපදෙන්නත් කලින්. කොච්චර කලින්ද? ක්‍රිස්තු පූර්ව. ක්‍රිස්තු පූර්ව කොච්චරක් කලින්ද එතකොට? 700ක් කලින්. නේද? 700 years. ඔව්. එතකොට ජේසුස් වහන්සේ ඉපදෙනකොට ඒකේ පොඩි වැඩ ටිකක් කරලා ඇතිනේ. සාමාන්‍ය අවුරුදු 700ක් ගිහිල්ලානේ. එහෙනම් අවුරුදු 700ක් කියන්නේ අර මහා ප්‍රාකාරයේ පොඩි වැඩ ටිකක් කරලා ඇති. නේද? එතකොට බුදුහාමුදුරුවෝ ඉපදෙනකොට මේක හදලාද? පටන් ගන්න අඩුම තරමේ. නැහැ. යේසුස් බුදුහාමුදුරුවෝ ඉපදිලා කොච්චර කල්ද දැන්? බුදුහාමුදුරුවෝ යේසුස් වහන්සේට කලින්ද පස්සේද? 2500ක්. ඒ කියන්නේ යේසුස් වහන්සේට වඩා තව 500ක් එහා. එහෙනම් බුදුහාමුදුරුවෝ ඉපදෙන කාලේ මේකේ අවුරුදු 200ක විතර වැඩ කරලා ඇති. පැහැදිලිද මං කියන දේ? හරි නේද? යේසුස් වහන්සේ අපේ බුදුහාමුදුරුවෝ ඉපදින කාලේ වෙනකොට චීන මහා ප්‍රාකාරේ අවුරුදු 200ක් විතර වැඩ කරලා පුතේ. තේරුණා නේද? බුදුහාමුදුරුවෝ ඉපදිලා අවුරුදු 500කින් පස්සේ වගේ තමයි යේසුස් වහන්සේ ඉපදිලා තියෙන්නේ. හරි නේද? පැහැදිලිද කතාව? හරි. එතකොට එච්චර පරණයි බුදුහාමුදුරන්ටත් කලින් වැඩේ පටන් ගන්න තියෙන්නේ. The wall is 21,196 kilometers long. දැන් මේ 21,196යි දිග කිලෝමීටර් කිව්වම කොච්චරක් කියලා දැනෙනවද ඔයගොල්ලන්ට? සරල උදාහරණයක් කියන්නම්. සරල උදාහරණයක්. අපේ ලංකාවේ මොන තුඩුවද? දෙව්දන් තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වා. ඒ තුඩු දෙකනේ කෙළවර දෙක ලංකාවේ උඩ කෙළවරේ නම් පාල කෙළවර. කිලෝමීටර් කීයද? ඇයි ඉගෙන ගත්තේ නැද්ද? භූගෝල විද්‍යාව. මොකක්? 423යි 423 කිලෝමීටර්. සර් පොඩ අතිනුත් දානවා. සර් අතිනුත් දානවා ටිකක්. දාලා මං කියනවා 500යි කියලා. ශ්‍රී ලංකාවේ මේ කෙළවරේ ඉඳන් උඩ කෙළවරට යන්නම කිලෝමීටර් 500ක් කියලා අපි හිතමු. හරිද? නිකන් දල වශයෙන් හිතා ගන්න. එතකොට මේ චීන මහා ප්‍රාකාරයේ හදන්න ඒකේ ප්‍රමාණය යන්න ඕනි නම් ඇවිදගෙන යන්න ඕන නම් ලංකාවේ උඩට පහළට කී පාරක් අඩුම තරමේ ඇවිදින්න ඕනිද?
දෙපාරක් උඩට ගිහිල්ලා පල්ලෙහාට ආවොත් කීයද 10යි. එහෙම නේද? ඔව්. ඔව්. එතකොට 21000 කියන්නේ කී පාරක් ඇවිදින්න ඕනිද? 25. මොන 25ද? පාරක්. එක සැරයක් උඩට ගිහිල්ලා ආවොත් 10යි. ඒ කියන්නේ දෙපාරයි කියලානේ අපි කියන්නේ එතකොට. දෙපාරක් නැත්නම් එක පාරක් උඩට ගිහිල්ලා එන්න ඕනි. උඩට ගිහිල්ලා පාලට 21 වතාවකට වැඩි යන්න ඕනි. එහෙම නේද? හිතා ගන්න පුළුවන් නේද එතකොට දුර කොච්චරක්ද කියලා? පැහැදිලි දේවතාවක් විතර. පැහැදිලි නේද? අඩුම තරමේ 22 වතාවක් උඩට ගිහිල්ලා පාලට එනවා. එහෙම 22 වතාවක්වත් කරන්න ඕනේ මේකේ ප්‍රමාණය සම්පූර්ණ වෙන්න. එච්චරම දිගයි. හිතා ගන්න පුළුවන් දිග කොච්චරද කියලා. සමහරට ඔය චීන මහා ප්‍රාකාරයේ ලංකාවේ හැදුවොත් ලංකාවේ ඇහිලා ගිහිල්ලාද මන්දා. නේ? සම්පූර්ණේ ඔහොම වෙයිද මන්දා. එච්චරක් යනවා. හරි. And is made of stone ගල් වලින් හදලා තියෙනවා. brick ගඩොල් වලින් හදලා තියෙනවා. wood tempered earth etc. wood දැවෙන් හදලා තියෙනවා. tempered කියන්නේ temper කරපු කියන්නේ පදම් කරපු පස් පාවිච්චි කරලා තියෙනවා. දැන් අපි ෆෝන් වලට එම දාන්නේ tempered glass කියලානේ. පදම් කරපු වීදුරු වර්ගයක් නේ දාන්නේ. ඒ වගේ tempered earth පදම් කරපු පස් සිමෙන්ති වගේ ගන්න පාවිච්චි කරලා. It is said that කියනවා this is the only structure මෙන්න මේක වැදගත්. This is the only structure මේක විතරයි එකම කෘතිය එකම ආකෘතිය on the earth පෘථිවියේ that can be seen from space. space කියන්නේ අභ්‍යවකාශය. අභ්‍යවකාශයට ගියන් පස්සේ බැලුවොත් එම පෘථිවිය දිහා අභ්‍යවකාශයට ගිහලා පෘථිවිය දිහා බැලුවොත් එම පේන්නේ මිනිස්සු හදපු ඒවා වලින් මේ චීන මහා ප්‍රාකාරය විතරයි. එච්චරම විශාලයි. පැහැදිලිද? හඳේ ගිහිල්ලා බැලුවමත් අපිට පේනවලු මේ චීන මහා ප්‍රාකාරය. එච්චරම විශාලයි. It is considered as the World Heritage Site by UNESCO. UNESCO විසින් නම් කරනවා මොකක් කියලාද? ලෝක උරුමයක් ඇටියට සලකනු ලබනවා UNESCO විසින්. පැහැදිලි? ඔව්ද? ගැටලු තිබුණොත් අහන්න. මොනවාද? චීන මහා පාකාරය. පේනවනේ කොච්චරක් ලොකුයිද කියලා. ලක්ෂ ගණන් මිනිස්සු එකතු වෙලා තමයි හදලා තියෙන්නේ. දහස් ගණන් මිනිස්සු මැරිලා මේක අස්සෙම වලලක් තියෙනවා. වැඩ කරද්දි මැරිච්ච මිනිස්සු. එහෙම තමයි මේක හදලා. ඔක වීඩියෝ ගන්න. එක යනවා බය වෙන්න එපා. එතකොට හඳේ ඉඳලා බැලුවොත් කොහමද පේන්නේ? මේ පේන්නේ ඔය සුදට පේන්නේ හිම වැටිලා. හොඳේ චීනෙට හිම වැටෙනවනේ. එක ගිහින් ඉවර මේ තියෙන්නේ මම මේ රවුම් පේනවද? මං ඉරි ගහනකොට පේනවා සුදු පාට නිකන් තීරුවක් වගේ එකක්. පේනවද? තේනවා සර්. අන්න ඒක තමයි චීන මහා ප්‍රාකාරය. අර අනිත් සුදුවට තියෙන්නේ මොනවද? හිම වැල්ලා. හොඳේ. ඒව හිම වැල්ලා. අර ඉරි කෑල්ල වගේ පේන්නේ. ඔන්න මේ අභ්‍යවකාශයේ ඉඳන් ගත්තු පින්තූරයක්. අභ්‍යවකාශයට පේන හැටි චීන මහා ප්‍රාකාරය. අනිත් ඒවා කොහොමද පේනවද? අර කොළ පාටට පේන්නේ නේද? නිකන් කොළ පාටයි. ඒවා පේන්නේ නැහැ හරියට. නිකන් කැලෑ වගේ පේන්නේ අපිට. හැබැයි අරක විතරක් පේනවා නිකන් ලයින් එකක් විදියට පේනවා. එච්චරම විශාල දෙයක් තමයි මේක. හිතා ගන්න පුළුවන් නේද එතකොට? right? එහෙනම් ඕක තමයි චීන. සර් චීන මහා පාකාරය කොහෙද යන්නේ? කොහෙටද යන්නේ? චීනෙම තමයි තියෙන්නේ. චීනේ ඇතුළමයි තියෙන්නේ. චීනේ එච්චර විශාල රටක් නේ. එතකොට හිතා ගන්නකෝ ලංකාවේ 21 පාර උඩට පාලට යනකොට තමයි මේක මේ චීන මහා ප්‍රාකාරයේ ප්‍රමාණය දුර සම්පූර්ණ වෙනවා නම් ඒක හදලා තියෙන චීනේ කොච්චර විශාලද කියලා හිතා ගන්න පුළුවන් නේ? ඒ කියන්නේ සර් ලංකාවේ චීන මහා ප්‍රාකාරය හදුවොත් ඉතින් ලංකාව වැහෙනවා. ඔව් භාගයකට වඩා නම් වැහෙනවා ඇති මං හිතන විදිහට බලද්දි. හරියට ඇදුවොත් ලංකාවේ භාගයකට නම් අඩුම තරමේ භාගයක් නම් වැහෙනවා. භාගයට වඩා නම් වැහෙයි කියලා හිතෙනවා. ඔව් අනිවාර්යයෙන්. නේ? එතකොට හිතා ගන්න පුළුවන් චීනේ විශාලත්වය නේ. ඒකයි වැදගත් උතන. අපි මේ චූටි රටක ඉන්නේ. හරි හොඳයි. right මේකත් මේ හඳේ ඉඳන් ගත්තු පින්තූරයක්.
පේනවද මේකේ චීන මහා ප්‍රාකාරය කොතන හරි? කොහෙද පේන්නේ බලමු අපි පේන තැන. සර් බොද කරලා තියෙන ටික නෙමෙයි අනිත් පැත්තේ නේද? මේකෙත් තියෙනවා මේකෙත් පේනවා මේ පේනව නේද? මේ පේන්නේ. අර පේනවා. මේකෙත් මේ සුදට තියෙන්නේ. මේ තියෙන්නේ. ඒක නම් හොඳට පේනවා සර්. ඔව් මේක තව ලං කරලා තියෙන තව පොඩ්ඩක්. අර පේනවනේ. ඔන්න ඔහොම තමයි චීන මහා ප්‍රාකාර කියන්නේ. ඉතින් සෙල්ලමක්. සර් ඕකට වීඩියෝ එකක් පෙන්වන්න නැද්ද? සර් මෙහා පැත්තේ තියෙන චීන මහා ප්‍රාකාරද? ඔව් මේ සුදට මේ පින්තූර දෙකක් පොඩ මේක සුදු කර මේක කළු කරලා ලං කරලා පෙන්නලා තියෙන. ඒකයි වෙනස. අනේ පෙන්වන්නකො සර් මොනවද? වීඩියෝ පොඩ්ඩක් ඉන්න තව තියෙනවනේ කොටස්. හරි හරිනේ. එහෙනම් චීන මහා ප්‍රාකාරය එහෙමයි සිද්ධ වුනේ. ඊළඟට තජ් මහල් අහලා තියෙනවද? ඔව් සර්. ඔව් සින්දු වලම තියෙන්නේ නේ. ඔව් සර්. කොහෙද තියෙන්නේ? ඉන්දියාවේ. ඉන්දියාවේ. දැන් අපේ එක්කෙනෙකුත් ඉන්දියාවේ සෑහෙන ප්‍රසිද්ධයි දන්නවද? යොහානි සර්. යොහානිද සර්? වාණි යොහානි යොහානිගේ අලුත් ඉන්දි සින්දුවකුත් එනවා චිත්‍රපටයක ඉන්දි චිත්‍රපටයක යොහානිගේ ඉන්දි සින්දුවකුත් එනවා. අන්න බලන්න කෙල්ලන්ගේ වැඩ. මේ අන්න එහෙම දියුණු වෙන්න ඕනේ ඉදිරියට යන්න ඕනේ. මේ අලුත් සින්දුවක් දාපු පැය 24න් ලක්ෂ මට මිලියන එකමාරක් බලලා ඉවරයිලු මට මතක හැටියට. අන්න හරි. කොහොම හරි අපේ කට්ටිය බලා ඉන්නවා ඉතින්. ඕවා. හරි කොහොම හරි. තජ් මහල් තියෙන්නේ කොහෙද? ඉන්දියාවේ. තජ් මහල් is ඉන්දියාව කිව්වම ටක් ගාලා මිනිස්සුන්ට මතක් වෙන්නේ තජ් මහල්. නේ? තජ් මහල් is a tomb. මොකද්ද tomb එකක් කියන්නේ? සොහොනක්, මිනි වලක්. සොහොනක්. තජ් මහල් කියන්නේ සොහොනක් හොඳේ. That was built between 1131 AD and 1652 AD. මොකද මේ AD කියන්නේ after Christ යේසුස් වහන්සේගේ පස්සේ මේ වාදලා තියෙන්නේ හොඳේ. මේක යේසුස් වහන්සේ පස්සේ යේසුස් වහන්සේ පණ පිටින් නෑ. එතකොට 1631ක් වෙනවා යේසුස් වහන්සේට ඒතර වයස. නේද? අවුරුදු ඒකත් ගිහිල්ලා 20ක් විතරනේ හදන්න. On the orders of the emperor අධිරාජ්‍යයාගේ නේ Shah Jahan, the 5th Muslim Mughal emperor. Muslim Mughal emperor අධිරාජ්‍යයාගේ පස්වෙනි අධිරාජ්‍යය තමයි මේක හදලා තියෙන්නේ. To honor his late wife Queen Mumtaz. නේද? එයාගේ රැජින මුම්තාස් රැජින ලේට් කියලා දැන් මේ පරක් වෙලා ආපු වයිෆ් ද නෝනද? නෝනා පරක් වෙලා ආවිල්ලාද? නැති වෙලා. නැති වෙච්ච very good. නැති වෙච්ච නෝනා. නැති වෙච්ච කවුද මේ මෙතුක? ළමයින්ට පේනවද ඔයගොල්ලන්ගේ මේ chat box එක? ඔව් සර් ඒක දාලා තියෙනවා. ඔව් සර්. කවුද මේ මෙතුක කියන්නේ? ඔව් සර් මම දාලා තියෙන්නේ. කවුද? ඔව් සර් මොනවද එක දාලා? ඵලයන් ගොඩෝ යන්න කියලා දාලා තියෙන එක පේන්නේ නැද්ද ඔයගොල්ලන්ට? පේනවා. ඔව් සර් පේනවා. ඉතින් අපේ ලින්ක් එක පිට කොහෙවත් යන්න විදියක් නැහනේ. ඒක කොහොමද උනේ? දැන් මිනිහා නැද්ද කොහෙද? මං ගොනා කවුද කියලා පෙන්නන්න. හරි කමන්න ගොන්නු තමයි වගේ වැඩ කරන්නේ. ඒව ගණන් ගන්න එපා. මේ ටුක ඉන්නවා සර්. එයා ඈ? එයා ඉන්නවා සර්. එයා දැන් නැහනේ. ඔය සර් දැන් ඩුල්නෙස් කියලා කෙනෙක් ඉන්නේ. ඉතින් දුල්නෙතුයි මෙතුකයි මොකක්ද සම්බන්ධය? සර් එයාගේ නම මෙතුක දුල්නෙත්. දුල්නෙත් මයික් එක ඔන් කරන්න. දුල්නෙත් සර් එයා දැන් රීනේම් කරනවා. එහෙමද උනේ? දුල්නෙත් මට මයික් එක ඔන් කරන්න නැත්නම් මම රිමූව් කරනවා. දුල්නෙත්ම මාව ඇහෙනවද?
හරි අපි ඒගොල්ලෝ අම්මත් එක්ක කතා කරගමු. මම ඒව රිමූව් කරමු. මොකද්ද? right එයා ගියා කියලා හිතමුකෝ. මට කියන්න ගුණතිලක කවුද? ගුණතිලක නැද්ද ගුණතිලකත්? එයා left වුණා සර්. හරි ආය ආපු දෙන්කෝ අපි මෙතුක දුල්නෙත් නේද? මම බලා ගන්නම්කෝ. සර් නම කියන හැමෝම left වෙනවා සර්. නෑ නෑ එයා නම වෙනස් කරනවා. එයා වෙන කවුරුත් ලිෆ්ට් උන්නේ එයා නම වෙනස් කරනවා. අපේ පන්තියේත් ඇත්තේ මෙතුක කියලා හරි දුල්නෙත් කියලා හරි නේ. අපරයක් දෙන්න මට. එයා ජයමගද විදුසරද? මෙතුක දුල්නෙත් ජයමගද විදුසරද පුතේ? විදුසර සර්. විදුසර. කොල්ල අඳුරනවා නේ කට්ටිය. කාටවත් දන්න ගුණා කිව්වේ. මගේ එකේ නම් මෙතුක කියලා එකක් නැහැ. මෙතුක මෙනුර කියලාත් ඉන්නේ මෙනුරයාගේ අයියාද?